ස්වභාවික දිග Lද ප්‍රත්‍යස්ථතා මාපාංකය ලැම්ඩාද වූ සැහැල්ලු තන්තුවක එක් කෙළවරකට M ස්කන්ධය සහිත අංශුවක් ඈඳා තිබේ. එහි අනෙක් කෙළවර සිවිලිමක් මත වූ ඕලක්ෂයකට ගැට ගසා ඇත. අංශුව ඕහි සිට සීරුවෙන් පහතට හෙළනු ලැබේ. තොකට මේකෙදී අර ගැටගහල තියෙන ඕලක්ෂය ඉඳලා තමයි අතාරන්නේ. තෝට යම් කිසි ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරන්නේ සීරුවෙන් අතාරෙනවා. කියන පටන් වෙන්මදි ප්‍රවේගය බිඳුවයි. එය නැවත ඕලක්ෂයට පැමිණෙන්නේ මෙන්න මේ ප්‍රකාශනයෙන් දෙන කාලයකට පසු බව පෙන්වන්න දෙන්න. හරි. එන අපි රූප සටහන අඳිමු. මේ තියෙන්නේ සිවිලිම. මෙතන තමයි මූලික අවස්ථාවේදී ස්කන්ධය තියෙන්නේ. ඕලක්ෂය. ඒතර මේක මෙතනින් සීරුවෙන් අතෑරපුවහම මොකද වෙන්නේ? මෙයා පල්ලෙහාට ගමන් කරනවා. ගමන් කරන්නේ කොච්චර දුරක්ද මුලින්? මුලින් ගමන් කරන්න මෙන්න මේ තන්තුවකට මේ ගැට ගහලා තියෙන්නේ. මේ තන්තුව හැකිලිලා තියෙන්නේ. ඒ හැකිලිලා තියෙන තන්තුව දිග ඇදෙනකන් තමයි මෙයා ගුරුත්වය යටතේ පල්ලෙහාට චලනය වෙන්නේ. අර මෙයා ගැට ගහලා තියෙන තන්තුව හැකිලිලා තියෙන තන්තුව දිග ඇදෙනකන් ගමන් කරනවා. ගමන් කරන දිග තන්තුවේ ස්වභාවික දිග L. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනට එද්දී මේ අංශුවට ප්‍රවේගයක් තියෙනවා. ඇයි? ගුරුත්වය යටතේනේ පල්ලෙහාට එන්නේ. පල්ලෙහාට කොච්චර දුරක් යනවද? L දුරක් පල්ලෙහාට එනවා. එහෙනම් අපි බලමු මෙතනට එද්දී ආගේ ප්‍රවේගය කීයක් වෙයිද කියලා. අපි හිතමු මේ ලක්ෂය O, මෙයා A කිය. එහෙනම් O සිට A දක්වා B වර්ගය සමානයි U වර්ග ධන 2 AS තමයි දාන්න ඕන පහළට. හේතුව කාලයක් අපි දන්නේ නැහැ නේ ළමයි. මෙතෙන්ට එන කාලයක්. එහෙනම් T නැති සූත්‍රයක් තමයි පාවිච්චි කරන්න ඕන. අවසන් ප්‍රවේගය දන්නේ නැහැ V. ආරම්භක ප්‍රවේගයේ බිඳුව සීරුවෙන් අතාරින්න. 2 AS ත්වරණයේ ගුරුත්වජ ත්වරණය පහළට හින්දා ධන G. S විස්ථාපනය O සිට A දක්වා විස්ථාපනය කියන්නේ L. 2 GL. එහෙනම් උත්තරේ එනවා ප්‍රවේගය කියන්නේ වර්ගමූල 2 GL. ඊට පස්සේ මෙතනට එද්දි දැන් මෙන්න මේ ප්‍රවේගය තියෙනවා අංශුවට. එතකොට මේ ප්‍රවේගය නිසා මොකද වෙන්නේ ළමයි? මේ ප්‍රත්‍යස්ත තන්තුව ඇදෙනවා. කොච්චර දුරට ඇදෙනවද කියන එක තාම දන්නේ නැහැ. එයා සරල අනුවර්තීය චරිතයක ගමන් ආරම්භ කරනවා. මෙතන ඉඳලා පල්ලෙහාට ඇදෙනවා. එතකොට අපි මොකද කරන්නේ? සාධාරණ අවස්ථාවක් සලකනවා. මේ තියෙන්නේ සාධාරණ අවස්ථාවේදී අංශුව බල දෙක ලකුණු කරා උඩට පහළට. මෙතන ඉඳලානේ සරල අනුවර්තීය චලිතය පටන් ගන්න. එහෙනම් මෙතන ඉඳලා දැම්මා විතතිය x කියලා දැම්මා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? h සමානයි m දානවා පහළට. මේක ලකුණු කරේ පහළට නිසා. එතකොට පහළට තියෙන බලය mg. පහළට තියෙන බලය mg. ඍණ ඉහළට තියෙන්නේ t ආත්තතිය. සමානයි m x ඩබල් ඩොට්. t කියන්නේ ප්‍රත්‍යස්ථතා මාපාංකය ගුණ කිරීම විතතිය බෙදීම ස්වභාවික දිග. අපේ සූත්‍රය. මොකද්ද ප්‍රත්‍යස්ථතා මාපාංකය? ගානේ බලන්න දීලා තියෙනවා ලැම්ඩා කියලා. මේ අවස්ථාවේදී විතතිය x. මෙතන විතතිය x. x බෙදීම ස්වභාවික දිග L. සමානයි mx ඩබල් ඩොට්.
දැන් මෙතන m කපන්න බෑ කලින් වගේ. මෙතන m පදයක් නැහැනේ. එහෙනම් ඉස්සෙල්ලාම m වලින් බෙදාගෙන ඉන්න. මෙයා බෙදපු ගමන් මොකද වෙන්නේ? x ඩබල් ඩොට් වෙනවා. එයාව දකුණු වම් පැත්තෙන් ලිව්වා. මෙතන m ගෙන් බෙදපුවම g ඍණ මෙයාව m වලින් බෙදපුවම ලැම්ඩා බෙදීම ml වතාවක් x වෙනවා. දැන් මොකද කරන්නේ ළමයි? මෙන්න මේ නියතය ඍණ එක තියෙන මේ නියත කොටස පොදු සාධකය කියලා එළියට ගන්න ඕන. ඒක එළියට ගන්න ඇයි ඍණ ලකුණත් එක්ක මෙන්න මේ ධන x කියන එක වරහන් ඇතුලේ තනි කරගන්න. ඒ හින්දා මෙයා මොකද වෙන්නේ? ඍණ ml එකක් තිබ්බේ නැහැ නේ ළමයි. එහෙනම් මේ යට ලියපු ml එක උඩට එනවා. ලැම්ඩාවක් තිබ්බේ නැහනේ. යට තියෙන ලැම්ඩා උඩ තියෙන ලැම්ඩා යටට එනවා. එයාගේ g එකක් තිබ්බා. ඒක තාම අපි ලියලා නැහැ. එහෙනම් g එක එනවා ml g බෙදීම ලැම්ඩා. හරිද? මේක දැන් අර අපි බලාපොරොත්තු වෙන ලාක්ෂණිකයට සමානයි නේද? x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ගය x ඍණ k. ඔය තියෙන ලාක්ෂණිකය. වැඩි හරි. එහෙනම් ඊට පස්සේ ලියන්න ඕන අර වග්ගන්තිය. ඉහත සමීකරණයෙන් සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණිකය නිරූපණය කෙරේ. සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණිකය නිරූපණය කෙරේ. මෙහි ඔමේගා වර්ගය සමානයි මෙන්න මේ නියතය. ලැම්ඩා බෙදීම ml. කේන්ද්‍රය x. කේන්ද්‍රයේ තියෙන x කීය වෙද්දිද? මෙන්න මේ වරහන බිඳුවට සමාන කරපුවහම x සමානයි කියලා එන උත්තරේ තමයි ළමයි මේ සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රය වෙන්නේ. ඔය තියෙන කේන්ද්‍රය. දැන් මේකේ කලින් ගානේ වගේ බව පෙන්වන්න කියලා දුන්නේ නැහැ. සරල අනුවර්තීය චලිතයක බව පෙන්වන්න කියලා දුන්නේ නැහැ. එහෙම කිව්වත් නැතත් අනිවාර්යෙන් ඒක අපි පෙන්වන්න ඕන. මොකද සරල අනුවර්තීය චලිතය යට තියෙන මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. කෝණික ප්‍රවේගය අපිට අවශ්‍යයිනේ. ඒ හින්දා මේක ගන්නම වෙනවා. හරි ඊට පස්සේ ගන්න තියෙන්නේ මෙන්න මේ කාලය. එතකොට කාලය ගන්න අපි මෙතන ඡාපය සම්පූර්ණ කරගන්න ඕන. එතකයිනේ කලින් අපි ඇඳ ඡාපයක් මෙන්න මේ සරල අනුවර්තීය චලිතයේ රූප සටහනට. එතකොට සරල අනුවර්තීය චලිතයේ පහළම ලක්ෂ්‍යය මොකක්ද කියන්න අපි තාම හිව්වේ නැහැ. එහෙනම් මම දැනට මෙතන දාගන්නම් පහළම ලක්ෂ්‍යය b කියලා. කේන්ද්‍රය ඒක දන්නවා. මේ තියෙන කේන්ද්‍රය අපි x මනින්නේ a සිට මෙන්න මේ x mgl බෙදීම ලැම්ඩා දුරක් පල්ලෙහාට ආවහම තමයි කේන්ද්‍රය හම්බෙන්නේ. එහෙනම් මේක මම කේන්ද්‍රය කියලා ගත්තොත් මේ දුර වෙන්නේ mgl බෙදීම ලැම්ඩා. එතකොට මේ කේන්ද්‍රයේ ලක්ෂ්‍යය මම c කියලා මාක් කරන්න. කේන්ද්‍රය ගන්න. හරි. ඊළඟට දැන් කොහොමද මෙයාගේ විස්තරය හොයන්නේ? විස්තරය හොයන්න පාවිච්චි කරන්නේ v වර්ග සමානයි ඔමේගා වර්ග වතාවක් a වර්ග ඍණ x වර්ග කියන සමීකරණය. ඒතර මේ සමීකරණය දාන්න පුළුවන් ආදේශ කරන්න පුළුවන් ප්‍රවේගය දන්නේ යම් කිසි ලක්ෂයකට. ප්‍රවේගය දන්නේ a වලදී. v කියන ප්‍රවේගය දන්න. එහෙනම් අනිත් කාරණාව v කියලා ප්‍රවේගය දන්න a ලක්ෂයට සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රයේ සිට තියෙන දුර මොකක්ද? ඒක තමයි මේ දැන් ටිකකට කලින් මාක් කරේ. mgl බෙදීම ලැම්ඩා. එතන මෙතන x වෙනුවට අපි ආදේශ කරන්න ඕන මේ ප්‍රවේගය ආදේශ කරන ලක්ෂයේ සිට
සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රයට ඇති දුර. එතකොට ප්‍රවේගය මේ තියෙන්නේ. මෙයාගේ වර්ගය තමයි මෙතනට ආදේශ වෙන්න ඕන 2gl සමානයි ඔමේගා වර්ගය. මේ තියෙන ළමයි ඔමේගා වර්ගය ලැම්ඩා බෙදීම ml. වතාවක් විස්තරය දන්නේ නැහැ. x මේ 2gl මූල 2gl කියලා ප්‍රවේගය දන්න ලක්ෂයට කේන්ද්‍රයේ සිට ඇති දුර mgl බෙදීම ලැම්ඩා. එතකොට x වර්ගය ඕන නිසා m වර්ග g වර්ග l වර්ග ලැම්ඩා කියන එක. හරිද? හරි. ඊට පස්සේ දැන් මේ පද දෙක මේ පැත්තට ගුණ කරමු. උත්තරේ එනවා 2යි mg l වර්ග බෙදීම ලැම්ඩා සමානයි a වර්ග ඍණ m වර්ග g වර්ග l වර්ග බෙදීම ලැම්ඩා වර්ග. දැන් මෙතනින් එහාට තියෙනවා ටිකක් අමුතු සුළු කිරීමක්. ඒක මෙන්න මේ ගානට විශේෂයි. එතකොට ඇප්ලයිඩ් වල සුළු කිරීම තමයි මම කිව්ව හැම වෙලේම කියනවා වගේ අපි ඉගෙන ගන්න ඕන සුළු කිරීම. ගාන දිහා බලලා කොහොමද ඒක සුළු කරන්නේ? කොහොමද මේ බව පෙන්වීම ගන්න? ඒකට පාවිච්චි කරන්න ඕන පොඩි ට්‍රික් එකක් තියෙනවා. හොඳට අහගන්න. මේ ගානේදී අපෙන් විස්තරය අහන්නේ නැහැ. එහෙනම් මම මෙතන A කියන එක උක්ත කරගන්න එකේ කිසිම තේරුමක් නැහැ. විස්තරය අහන්නේ නැහනේ. මම ගාන මෙතනින් නවත්තලා මට අර ආවරණය කරන කෝණය හොයාගන්න අවශ්‍ය කරන ඡාප කොටස අඳින්න. සරල අනුවර්තීය චලිතයේ මෙතන ඉඳලා මෙතනට යද්දී ආවරණය කරන කෝණය හොයන්න නම් මෙතන ඉඳලා මෙම් ඡාපයක් අඳින්න. ඊට පස්සේ සරල අනුවර්තීය චලිතයේ පටන් ගන්න ස්ථානය ඒනේ. ඒ ඉඳලා මෙන්න මේ ඡාප කොටසට අඳිනවා තිරස් රේඛාවක් කඩේරි. C තමයි සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රය. ඊළඟට කේන්ද්‍රයේ සිට අන්න අර හොයාගත්ත ලක්ෂ්‍ය යා කරනවා තවත් කඩ ඉරකි. එනවනේ එකම දේ කරන්න තියෙන්නේ. කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ තිරස් රේඛාව යා කරලා හොයාගත්ත තීතට මෙයාව යා කරනවා. එහෙනම් මෙතන ඉඳලා මෙතනට ආවරණය කරන කෝණය සමානයි මෙතන ඉඳලා මෙතනට මේ ඇඳපු කේන්ද්‍රීක ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය. තව පැහැදිලි මෙතන ඉඳලා මෙතනට තියෙන කෝණය. දැන් අපි පොඩ්ඩක් නතර වෙලා බලන්න ඕන බහු පෙන්වන්න කියලා දීලා තියෙන කොටස. ඒකේ තියෙන කෝණය මොන ආකාරයෙන්ද තියෙන්නේ කියලා බලන්න. පයි ඍණ tan inverse එකක් තියෙනවා. එහෙනම් එකක් පැහැදිලි අපි ගන්න ඕන මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයට tan තමයි මෙතනට ගන්න. tan inverse දෙන්නේ. අනිත් එක 180 ඍණ කියලා තියෙනවා. 180 ඍණ. එතකොට අපි මෙන්න මේ ආවරණය කරපු කෝණය කියලා ලකුණු කරපු එක මෙන්න මේ කෝණය 180 ඍණ θ 180 ඍණ යම් කිසි පොඩි සුළු කෝණයක් වෙන්න නම් මගේ θ ලකුණු වෙන්න ඕන තමයි එතන. පැහැදිලිද? එතකොට තමයි මෙන්න මේ කෝණය 180 ඍණ θ වෙන්නේ. හරි නේද? මේක දිහා බලලා ගත්තේ. එතන θ ලකුණු කරපු එක තේරුණා නම් තේරුණා කියලා කියන්නේ මොනවද පස් දෙනාම? එහෙනම් දැන් කොහොමද මේ θට අනුරූපව මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ tan නගය ගන්න? θට අනුරූපව මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ tan කියන්නේ මොකක්ද? tan කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධය. බද්ධ පාදය. සම්මුඛ පාදය. මෙයා දන්නේ නැහැ තාම. මේ දිග දන්නේ නැහැ. බද්ධ පාදේ නම් දිග දන්නවා mgl බෙදීම ලැම්ඩා. දැන් කොහොමද මේක හොයන්නේ? මේක තමයි ඊළඟ ටාගට් එක.
බලන්න මෙන්න මේ ගත්ත උත්තර MGL බෙදීම ලැම්ඩා කියන එකේ වර්ගයෙන් ළමයි මේ තියෙන්නේ MGL බෙදීම ලැම්ඩාගේ වර්ගය තමයි ඔය තියෙන්නේ බලන්න විස්තරයෙන් නැත්තම් විස්තරයේ වර්ගයෙන් මෙන්න මේ කොටස මේ කොටස අඩු කරපුහම එන උත්තරේ මේකයි විස්තරයේ වර්ගයෙන් මෙන්න මේ දිගේ වර්ගය අඩු කරපුහම එන උත්තරේ මේක ඒකන මේ සමීකරණය පෙන්නම විස්තරය කියන්නේ මොකක්ද විස්තරය කියන්නේ ළමයි මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා මේ අංශුව ගමන් කරන පහළම ලක්ෂය ඒ කියන්නේ B ඒක සමානයි නේද මෙතන ඉඳලා මෙතනට තියෙන දිගට කේන්ද්‍රයේ සිට මෙතනට තියෙන දුරම තමයි කේන්ද්‍රයේ සිට මෙතනට තියෙන්නේ එහෙනම් මේක මට ලකුණු කරගන්න පුළුවන් මගේ විස්තරය කියලා ඒ කියලා එහෙනම් දැන් බලන්න ආපහු මේ ඍජුකෝණී ත්‍රිකෝණය මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙන්න මෙහා උතර බලාගන්න වැදගත් කොටසක් මෙන්න මේ කොටස මේ දිග පයිතගර සම්බන්ධතාවයට අනුව මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ පාදය පයිතගර සම්බන්ධතාවයට අනුව කියන්න පුළුවන් නේද කර්ණයේ වර්ගය ඒ වර්ගය ඍණ මෙන්න මේ කොටසේ MGL බෙදීම ලැම්ඩා වර්ගයේ වර්ගමූලයෙන් දෙනවා කිය මෙන්න මේ බලන්න ඒක තේරුණාද කියලා මෙන්න මේ පාදයේ දිග සමාන වෙනවා ඒ වර්ග ඍණ මේ පාදයේ වර්ගමූල තේරුම් නැති කෙනෙක් ඉන්නට ගාලා කියන්න විදු තේරුණාද අවුල අවුල් කියන්න ආය කියන්න තේරුණා විශ්මි වේතා සිතුවිලි තේරුණාද කරම් තේරෙනවා මට හිතෙනවා එක්කෙනෙක් හරි ඉන්නවා උතන හරියට 100% තේරුම් නැති ලැජ්ජාවට නොකියනවා වෙන්නත් පුළුවන් හරි මෙහෙම හිතන්නකො මේක A මේක සිම්පල් B එහෙනම් මේක ගන්න හැටි ඔයගොල්ලෝ දන්නවනේ පයිතගොරස් සම්බන්ධතාවය A වර්ගය මෙයාගේ වර්ගය ඍණ මෙයාගේ වර්ගයේ වර්ගමූලය අන්න ඕක තමයි මෙතනට දැන් මෙන්න මේ තීරිය තමයි මෙතනට පාවිච්චි කරේ එහෙනම් මෙතන ඉඳලා මෙතනට කියන දිග සමානයි ළමයි A වර්ග ඍණ මෙන්න මේ භාගයේ වර්ගයේ වර්ගමූලයට ඒ හින්දා තමයි මේක මෙතනින් එහාට සුළු කරේ නැත්තේ දැන් බලන්න tan theta කියන්නේ කීයද tan theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය කියන්නේ මොකක්ද මේක වර්ග නිතින් ඍණ මේක වර්ග ඒ කියන්නේ මෙයානේ ඒ වර්ග ඍණ මෙයාගේ වර්ගය කියන්නේ මෙයා එහෙනම් සම්මුඛ පාදය කියන්නේ 2mg L වර්ග බෙදීම ලැම්ඩා වර්ගමූල මෙන්න මේ පාදය නිසා වර්ගමූල ගන්න ඕන හරි බෙදීම බද්ධ පාදය කියන්නේ MGL බෙදීම ලැම්ඩා දැන් මේ දෙක සුළු කරන්න ඕන සුළු කරපුවම මෙන්න මේක එන්න ඕන නේ මොකද තීටා කියන්නේ tan inverse මෙන්න මේ උත්තරේ එන්න ඕන දැන් ඉතින් මේක එන විදිහට සුළු කරා එහෙනම් වැඩක් කරමු මෙන්න මේ ලවේ වර්ගමූලයේ ඇතුලේ තියෙන කොටස් ටික මම ඔහොම ලිව්වා L වර්ගයේ වර්ගමූලය කියන්නේ සුළු වෙලා එයි හරිනේ මෙන්න මේ හරය මම යටින් ලියනවා හැබැයි ඒකත් වර්ගමූල ඇතුලේ ඊට පස්සේ බෙදීම මේ භාගයෙන් ඔයගොල්ලෝ දන්නවා බෙදීම භාගයක් තිබ්බොත් ගුණ කිරීම වෙලා මෙයාගේ පරස්පරය ලියන්න ඕන බෙදීම තව භාගයක් හරේ තව භාගයක් තියෙනවා කියන්නේ ගුණ කිරීම මෙයාගේ පරස්පරය
මොකද මෙයාගේ පරස්පරය ලැම්ඩා බෙදීම mg මෙයාගේ උඩයට මාරු වෙලා යත් එක්ක ගුණ කරා නම් හරි එල්ට එල් කැපෙනවා දැන් බලන්න තව සුළු කිරීම නිකං එම්ට මූල එම් මෙන්න මේ ආකාරයට සුළු වෙනවා මූල එම් බෙදීම නිකං එම් නිකං එම් කියන එක ලියන්න පුළුවන් මූල එම් ගුණ කිරීම මූල එම් කියලා ඔක දන්නවන්න එද මූල දෙක ගුණ කිරීම මූල දෙක කියන්නේ දෙක එනම් මූල එම් ගුණ කිරීම මූල එම් කියන්න එම් මූල එම්ට මූල එම් කැපෙනවා එන උත්තරේ එක යට මූල එම් එන හොඳර මතක තියාගන්න මොකක් හරි සංකේතයක මූලයක් නිකං එක්කෙනෙක් එක්ක බෙදපුහම උත්තරේ එක යට මූල සංකේතය නිකං මූල ලකුණ නැති හිටපු කොටසට මූල ලකුණ එන මූල ලකුණ තිබ්බ කොටස කැපිලා එක වෙන මේක තක තියාගන්න මේ සුළුකි මෙතනත් ඒ වගේ දෙයක් වෙන්න මේ මූල එම්ට මේ නිකං එම් සුළුුණහම මූල එම් යනෝ යටට මූල ජීට නිකන් ජී කැපුණහම මූල ජී යනෝ යටට නිකන් ලැම්ඩට මූල ලැම්ඩ කැපුණහම නිකන් ලැම්ඩ මූල ලැම්ඩ වෙන මේ ලැම්ඩ කැපිල මූල දෙක ඒක සුළු වෙන්න නෑ එක නිකන් හරි එනම් මේක මට ලියන්න පුළුවන් ටීට සමානයි ටෑන් පදය මේ පැත්තට ගෙනියනවා ටෑන් ඉන්වර්ස් ඒක මට ලියන්න පුළුවන් දෙකයි ලැම්ඩා විදීම mg සම්පූර්ණ වර්ග මූල කිය එඩේ කලික් වුණාද හරිද අපව් කියන්න තේරුණාන තේරුණා කිය තේරුණාස් තේරුණාස තේරුණාස් තේරුණාස පුරුවටන කියන්න එපා ඕලටමයි පාඩු හරි හොඳ අවසාන කොටස්ටේවා එ අපිට ගන්න කියන්න ප්‍රශ්නයකොතකයින්නේ නැවත ඕලක්ෂයට පැමිණෙන්නේ මෙන්න මේ කාලයකට පසුව ඕවලින් මෙගානත් මේ අංශුවත් ඇරී මෙතනින් සරලනුවර්තිය චලිතය පටන්ගත් මෙතනිල මෙතැන්ට එනකන් සරලනුවර්තිය චලිත ආපහු බීසිටේ දක්වා ආපසු ගමන් කරන ඒකත් සරලනුවර්තිී ආය ඒ සිට ඕ දක්වා යනවා නැවත ඕ ලක්ෂයට පැමිණෙන කාලයෙන් යහන්නේ එනම් ඕ සිට ඒ සිට B සිට ඒ සිට ඕ ඔක තමයි ගමන් මාර්ගය එනම් මුලින්ම හොයනවා ඒ සිට B දක්වා ගමන් කරන කාලය TAB එකට ගන්න ඕන AB ගමන් මාර්ගයේ ආවරණය කරන කෝනයම කත්ත මේකට අදාළ වන ගන්න අනුවරින සොරි 180 ටීට 180 ටීට විදීම ඔමේගා 180 ටීටා කියන්න මෙන්න මේක ටෑන් ඉන්වර්ස් දෙකයි ලැම්ඩා බෙදීම mg වර්ගමූල බෙදීම ඔමේගා කලින් ගානවගේමයි බෙදීම ඔමේගා කියන එක මම ගන්න ඕන ලවයට බෙදීම ඔමේගා කියන එක ලියන්න පුළුවන් එක යට ඔමේගා කිය ඒක ගුණ කිරීම එක යට ඔමේග කියන්නේ මෙන්න මෙයාගේ වර්ග මූලේ එතකොට මෙයාගේ පරස්පරය නිමතැන්න ලියන්න ඕන ඒ කියන්නේ එම්මල් බෙදීම ලැම්ඩ එයාගේ වර්ග මූල එම්මලන් උත්තරේ ඇවිල්ලනේද භාගය ඒකයි මේ සංසන්ධනය කරන්න කරන්න භාගයක් මැවිල්ල හරි ඒ සිට බී දක්වා ගමන් කරන කාලය හිම ඊළඟට හොයන්න ඕන ඕ සිට ඒ දක්වා ගමන් කරන කාලය අර ගුරුත්වය යටතේ පල් හැට වැටෙන කාලය අන්න ඒක හොයන්න ඒක හොයන්න අපි නැවතත් ඕ සිට ඒ දක්වා සූත්‍රයක්
පාවිච්චි කරන්න ඕන. දැන් ඒකට පාවිච්චි කරන්න ඕන ප්‍රවේගය සොරි කාලය තියෙන සූත්‍රයක්. මොකද අපිට ඕන කාලයක්. S සමානයි UT ධන භාගයයි AT වර්ගය දානවා පල්ලහැට වැටෙන්නේ පල්ලහැට. පල්ලහැට වැටෙන දුර ප්‍රමාණය L. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. නිශ්චලතාවයෙන් අතාරින්. භාගයයි තුවරණය G කාලය දන්නේ නැහැ T වර්ග. T යුක්ත කරපුවහම වෙනවා ළමයි දෙක මේ පැත්තට ගුණ වෙනවා 2L බෙදීම G T කියන්නේ ඒකේ වර්ගමූලය. එහෙනම් O සිට A දක්වා ගමන් කරන කාලය වර්ගමූල 2L බෙදීම G. බලන්න වර්ගමූල 2L බෙදීම G. මේ උත්තරෙත් ඇවිල්ලා. එහෙනම් මුළු කාලය මොකක්ද? O සිට B දක්වා ගමන් කරන මුළු කාලය කියන්නේ O සිට A දක්වා ගමන් කරන කාලය ධන A සිට B දක්වා ගමන් කරන කාලය වගේ දෙවතාවක්. ඇයි මෙතන ඉඳලා මෙතනට ඇවිල්ලා මෙතන ඉඳලා මෙතනට ඇවිල්ලා ආපහු ඔය ගමන් මාර්ගයේ උඩටත් යන්න ඕන. එහෙනම් O සිට A සිට B ඒ වගේ දෙවතාවක්. එහෙනම් කාලය සමානයි දෙවතාවක් මේ තියෙන්නේ මේ දෙක O සිට A කියන්නේ මෙන්න මේක 2L බෙදීම G ධන A සිට B කියන්නේ මේ උත්තරේ. හරිනේ. ඔව් පෙන්වන්න තිබ්බ උත්තරේ ආවා.